නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේ උතුම් වූ සද්ධර්ම දේශනාවේදී ජීවිතයට බොහෝම වටින කරුණක් ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. ඒ තමයි පින්වතුනි, ජීවිතේ ප්‍රශ්න ඉපදීම, ප්‍රශ්න හට ගැනීම. ජීවිතයක් ඇතුලේ මිනිසුන්ට හටගන්න ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් එහෙම කෙලවරක් නැහැ ඒකේ. එක එක්කෙනාට එක එක විදිහේ ප්‍රශ්න හටගන්නවනේ. එක එක කාලවල එක එක්කෙනාට ප්‍රශ්න හටගන්නේ. අපි එක එක්කෙනා ප්‍රශ්න උරුම කරගෙන ඉන්නවනේ. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. හැමෝගෙම ජීවිතවලට එක එක ප්‍රශ්න තියෙනවා. සමහර ඒවා කායික ප්‍රශ්න, සමහර ඒවා මානසිකව බලපාන ප්‍රශ්න, සමහර ඒවා කායයටයි මනසටයි දෙකටම බලපාන ප්‍රශ්න. එක එක ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ගැන ඔබ හොඳට අදහසක් ඇති කරගෙන ඉන්න. ඒ තමයි මගේ ප්‍රශ්න මේ ජීවිතේ විතරක් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මම වෙන ජීවිතයකට මගේ ප්‍රශ්න අරන් යන්නේ. මේ ජීවිතේ අපිට මුණ ගැහෙන ප්‍රශ්න මේ ජීවිතේ අමාරුවෙන් උහුලලා ඉවර කරන්න. ඒ ප්‍රශ්න තව ජීවිතයකට අරගෙන යන්න එපා. ප්‍රශ්න තවත් ජීවිතයකට අරගෙන නොයෑම පිණිස අපි කටයුතු කරන්නේ කොහොමද? ආන් ඒක තමයි අද ඉගෙන ගන්න ලැබෙන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ කැස්බෑව හෝකන්දර දකුණ නොම්බර 108 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරුතුමියක් වන පින්වත් ශ්‍යාමා සේනාරත්න මහත්මිය විසිනුයි අගලවත්ත උඩවෙල හැලඹ විසූ අවුරුදු 92ක් ආයු වළඳ අද වගේ දවසක මිය පරලෝ යන්ට යෙදුණු විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී පින්වත් කල්යාණී ගමගේ සේනාරත්න මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මෑණියන්ගේ පරලෝ ජීවිතයේ සැපයටපත් වේවා. මෑණියන්ට ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියන උතුම් අරමුණ. ඒ වගේම මීට වසර කිහිපයකට පෙර මිය ගියපු ආදරණීය පියාණන්ට පරලෝ සැපේ පිණිස පින් අනුමෝදනා කරන අදහසිනුයි අද මේ උතුම් වූ ධර්ම දානමය පින්න සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් පින්වතුනි, අපේ ජීවිතයට ප්‍රශ්න පැමිණියාට පස්සේ අපිට ගොඩාක් වෙන දේ තමයි අපි ඒ ප්‍රශ්නෙත් එක්ක එකතු වෙන්න ගිහිල්ලා ඒ ප්‍රශ්නය තිබුණාටත් වඩා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන එක. ජීවිතේ හටගන්න ගොඩාක් ප්‍රශ්න විසඳෙනවාට වඩා වෙන්නේ තව තව ප්‍රශ්න බවට පත් වෙන එක. අපිට පුළුවන් නම් මේ ජීවිතේ මුණ ගැහෙන ප්‍රශ්නයක් මේ ජීවිතේම අහවරක් කරලා දාන්න. ඒ ප්‍රශ්නේ වෙනුවෙන් එන වෙහෙස මේ ජීවිතේට විතරයි. ඒ වෙහෙස විඳ දරා ගන්න තරම් ඥාන ශක්තියක් අපිට තියෙන්න ඕනේ.
ඇයි එහෙම කියන්න පින්වතුනි? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ කර්මය ගැන. කර්මය ගැන වදාරනකොට භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන විග්‍රහයක් කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්කවේ පුරාණ කම්මං, මහණෙනි ඔබේ ඇස තමයි ඔබේ පරණ කර්මය. ඔබේ ඇස ඔබේ පරණ කර්මයයි. ඒ පරණ කර්මය කියන එක අபிසංකතං, ඔබ නිර්මාණය කරගත් එක. අபிසංචේතිතං, ඔබ චේතනා පහල කරලා හදාගත් එක. වේදනීයන් දට්ටබ්බං, තමන් නිර්මාණය කරපු, තමන් චේතනා පහල කරලා හදාගත්ත මේ ඇහැ කියන කර්මේ විඳව විඳවා දකින්න ඕන. ඇහැ විතරක් නෙමෙයි, කන පරණ කර්මේ, නාසය පරණ කර්මේ, දිව පරණ කර්මේ, කය පරණ කර්මේ, අපේ හිත පරණ කර්මේ. අபிසංකතං, විශේෂින් හදාගත් එක. අபிසංචේතිතං, අපි චේතනා පහල කරලා විශේෂින් නිර්මාණය කරගත් එක. ඒක දකින්න තියෙන්නේ කාටද? අපිටම. වේදනීයන් දට්ටබ්බං, විඳව විඳව බලන්න තියෙන්නේ. ඒ විඳවන විඳවිල්ල එක එක්කෙනාට පෞද්ගලිකයි. එක එක්කෙනාට පෞද්ගලිකයි පින්වතුනි විඳවන විඳවිල්ල. ඇතමෙක් උපදිනවා බෝම්බ හෙලන රටවල් වල. දැන් මේ මොහොතේ යුද්ධමය වාතාවරණ තියෙන රටවල් වල දරුවෝ උපදින්නේ නැද්ද? ඒ දරුවෝ උපදිනකොට මේ දරුවන්ගේ ඇස් වලට පේන්නේ එහෙන් මෙහෙන් බෝම්බ, කැඩිච්චි ගොඩනැගිලි, සරණාගත කඳවුරු වල හිර වෙච්චා. එයාගේ ඇස් වලට පේන්න තියෙන්නේ ඒක. එයාගේ කර්මය විසින් ගානට එයාව ගෙනාවා ඇහැට ඒව පේන විදිහට. එයාට ටිකක් ලොකු වෙනකොට මහන්න ලැබෙන්නේ බෝම්බ පුපුරන සද්දේ, මිනිසුන්ගේ විලාප, පරුස වචන. එයා කන් දෙකින් කරගත්ත කර්මය එයාව ගානට ඉතින් අරගෙන ආවා. වේදනීයන් දට්ටබ්බං, විඳව විඳවා බලන්න තියෙන්නේ. ඇතමෙක් උපදින පරිසරයේම එයා උපත ලබනකොටම එයාට ආදරය දක්වන අම්මෙක් නෑ. සමහරවිට අම්මා කියන තාමන්ව වැදූ කාන්තාව තමුන්ව දාලා ගිහිල්ලා. තේරෙන වයසට එනකොට අම්මා කෙනෙක් නෑ. තේරෙන වයසට එනකොට තාත්තා කෙනෙක් නෑ. සමහරවිට කවුරු හරි ඥාති කෙනෙක් ළඟ හැදෙනවා. ඒ හැදෙනකොට හිරගෙදරක විඳවනවා වගේ විඳව විඳව හැදෙනවා ඉන්නවා. අපිට හම්බෙලා තියෙනවා ඇතැම් ඥාති ගෙවල් වල හැදිච්ච අම්මා තාත්තා නැති දරුවෝ. ඒ ලොකු මහත් වෙනකන් සම්පූර්ණයෙන් ඒ ගෙදරට ඒ ගෙදරින් කෑම දීලා තියෙන්නේ වැඩ ටික කරලා ඉවරුණාම. වැඩ ටික කරේ නැත්තම් කණ්ඩ දෙන්නේ නැහැ. මෙහෙකාරයෙක් වගේ ඒ ගෙදර හැදෙන්නේ. එයාගේ ඇසකන නාසය දිවකයි මනස කියන කර්මය එයා නිර්මාණය කරගත්තේ එහෙමයි. ඇතැමෙකුට මෙහෙම වෙනවා. එයාගේ ඇස් දෙකෙන් එයාට සෑය දකින්න ලැබෙනවා. එයාගේ ඇස් දෙකෙන් එයාට බෝධිය දකින්න ලැබෙනවා. එයාගේ ඇස් දෙකෙන් බණ කියන භික්ෂුන් දකින්න ලැබෙනවා. එයාගේ ඇස් දෙකෙන් පොලිමට වඩින සංගරුවන දකින්න ලැබෙනවා. ඒ එයාගේ ඇහෙන් එයා කරගත්ත කර්මය. එයාට විඳව විඳවා දකින්න තියෙන්නේ පින් රැස් වෙන ආකාරය. කනට බණපද ඇහෙන්න ලැබෙනවා. කනට බුදුගුණ කවි ගායන අහන්න ලැබෙනවා. එයාට විඳව විඳවා දකින්න ලැබෙන්නේ එහෙම එකක්. එක එක්කෙනාට විවිධයි. ඒ එක එක්කෙනාට විවිධයි කියන එක තේරුම් කරන්නයි මම ওই කාරණේ කිව්වේ. එක එක්කෙනා උරුම කරගත්ත ඇහැ කන නාසය දිවකයි මනස කියන එක පෞද්ගලිකයි. ඒ පෞද්ගලික එකට එන සියලු අභියෝග පෞද්ගලිකයි. එතකොට මේ ජීවිතේ හොඳ දේවලුත් තියෙනවා අපිට. ඒ වගේම අපිට උහුලන්න අමාරු දේවලුත් තියෙනවා. ඒ උහුලන්න අමාරු ප්‍රශ්න ගැන තේරුම් ගන්න මේක මං විසින්ම කරගත් එකක්. මේ ප්‍රශ්නේ මා කරා එන්නේ මගේ කර්මෙට. මේකෙදි මට කරන්න තියෙන්නේ මේ කර්මය මම මේ ජීවිතේට අරගෙන ආවට මං ආය අරන් යන්නේ. මම යලි සසරට මේ කර්මය අරගෙන යන්නේ. මං අනිත් ජීවිතයකට මේ කර්මය අරගෙන යන්නේ. කොහොමද වින්දුද මේ කර්මය අරගෙන යන්නේ නැතුව අපි කටයුතු කරන්නේ? කෙලෙස් උපද්ද ගන්නේ නැතුව ඉන්න ඕන. කේන්ති ගන්න ප්‍රශ්න එන තැන කේන්ති නොගෙන ඉන්න ඕන.
සරාගීව ඇවිස්සලා නොමගයන්ට කරුණු යෙදෙන තැන හොඳ සිහිනුවණින් යුක්තව ඉවසන්න ඕන. කිසි කලෙකත් අර සරාගීව ඇදිලා යන එකට ඉඩ දෙන්න හොඳ නැහැ. තමුන්ව බේර ගන්න ඕන. මේ මෙහෙම නුවණින් කටයුතු කළොත් ඒ නුවණින් කටයුතු කරන කෙනෙකුට ප්‍රශ්නය ඊළඟ ජීවිතයකට අරගෙන නොයෑම පිණිස මේ කාලය සුදුසුම කාලයයි. ඒකේ මේ කාලේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා. බුද්ධ ශාසනය පවතිනවා. පිනක් දහමක් කරගන්න පසුබිම තියෙනවා. ඒ ඔක්කොම තියෙන කාලේ පිංගුතුනේ අපිට ප්‍රශ්න සංසාරයට අරගෙන යන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්නයකට මුහුණ දෙන විදිහයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගත් ශ්‍රාවකෙක් ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහයි ගැන කල්පනා කරනකොට බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් ප්‍රශ්නයකට මුහුණ දීපු විදිහයි හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්නයකට මුහුණ දීපු විදිහයි අපි කවුරුත් දන්නවනේ. අපේ සීවලි මහරහතන් වහන්සේගේ අම්මා මුහුණ දීපු ප්‍රශ්නේ. සීවලි මහරහතන් වහන්සේයි අම්මයි දෙන්න එකතු වෙලා සංසාරේ කර්මයක් කළා. ඒ කරපු කර්මයේ විසින් මේ ජීවිතේ ගානට විපාක නිර්මාණය කරලා දුන්නානේ. ඒ කර්මය කියන එක නම් පින්වතුනි හරි පුදුම සහගතයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ කම්ම විපාක විෂය අචින්තිය කියලානේ. කර්ම විපාක විෂය අපිට හිතාගන්න බැරි ගන්නේ. අපි පින්වතුනි ඒක හිතලා තේරුම් ගන්න බෑ. නමුත් මේ වගේ ඇතැම් පුවත් වලින් අපිට තේරෙනවා කර්ම කියන්නේ හරි කරකසයි කියලා. ඒක උනේ පින්වතුනි ඒ ජාතක පුවතක මේ අසාත රූප ජාතකයේ සිද්ධිය තියෙනවා. ඒ ජාතක පුවතේ කියවෙනවා පින්වතුනි ඈත අතීතයේ සීවලි මහරහතන් වහන්සේ බරණැස රජු විදිහට උපන්නා. සීවලි මහරහතන් වහන්සේගේ අම්මා සුප්පාවාසා ඇය ඒ ජීවිතේ උපන්න අර බරණැස් රජුගේ අම්මා විදිහට රාජමාතාව. සතුරු රජෙක් පැමිණිලා බරණැස් රාජ්‍ය ආක්‍රමණය කළා. ඒ ආක්‍රමණය කරනකොට බරණැස් රජුරවන්ට සේනා සංවිධානය කරගන්න මේ කාල වේලාව මදි රජුරුව නිසා පලා ගියා. පලා යනකොට රාජමාතාව සතුරන්ට අහු වුණා. අහු වුණාට පස්සේ දැන් රාජමාතාව සතුරන්ගේ මේ හිර දඬුවම යට තියෙනවා. සතුරන්ගේ බන්ධනාගාරේ රාජමාතාව. රජුරුව පලා ගියා. රජුරුව පලා ගිහිල්ලා තමන් හොද්දට සේනා සංවිධානය වුණා. සේනා සංවිධානය වෙලා යුද්ධ කරන්නට කියලා සැරසිලා කෝකටත් කියලා අම්මට රහස්‍ය පණිවිඩයක් කිව්වා. අම්මට පණිවිඩයක් කිව්වා අම්මා මම යුද්ධය කරන්නටයි සැරසෙන්නේ මම මේ අම්මගේ ආශිර්වාද ලබා ගන්නටයි මේ පයින්ඩ එවන්නේ. එතකොට රාජමාතාව කියලා කියන්නේ ඉතින් රාජ්‍ය පාලනය වලට සහ සම්බන්ධ වෙච්ච කාන්තාවනේ. ඇයට යම් යුදමය උපක්‍රම ගැන දැනුමක් තිබුණා. ඇය පණිවිඩයක් කියව පෙරලා පුත්‍රය සේනා සංවිධානය කරගෙන කරන්න තරම් යුද්ධයක් මෙතන නැහැ. මේ රජා එච්චර බලවතෙක් නෙවෙයි. උඹට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. පුතේ බරණැසට වතුර එන සියලු දොළ පාරවල් එළියෙන් වහපන්. කිසිම ඇලක් දොලක් බරණැස් නගරය ඇතුළට එන්න දෙන්න එපා. බරණැස් නගරේ මැද ඉන්න මිනිස්සුන්ට වතුර පොදක් නැති කරපන්. පාරවල් සම්පූර්ණයෙන් වහලා බරණැස් නගරේ ඉඳලා එළියට යන්නවත් බරණැස් නගරයට ඇතුළට එන්නවත් කිසි කෙනෙකුට අවසර දෙන්න එපා. සේනාව ලව්වා පාරවල් සම්පූර්ණයෙන් වහපන්. ඕන් ඔය දෙක කිරීම තුලින් පුතේ මේ සතුරු රජාව මිනිස්සු විසින් උඹට අල්ලලා දෙයි කිව්වා. එතකොට අම්මගේ තමයි යුද උපක්‍රමය. අම්මා තමයි සම්පූර්ණ යෝජනාව කළේ. පුතා ක්‍රියාත්මක කළා. අම්මයි පුතයි එකතු වෙලා යුද්ධෙ දිනුවා. දවස් 7ක් වතුර නැති වෙනකොට දවස් 7ක් කෑම නැති වෙනකොට අර මිනිසුන්ට පිස්සු වගේ හැදුනා. මිනිස්සු කුලප් වුණා. මිනිස්සු අරගල කරන්න පටන් ගත්තා. අන්තිමේ අර සතුරු රජාව මිනිස්සු ඝාතනය කළා. ඝාතනය කළා මිනිස්සු ඉල්ල හිටියා. අනේ මේ අපි සතුරු රජාව ඝාතනය කළා. අපිට මේ ඉක්මනට වතුර ටික ලැබෙන්න සලස්සන්ට ඔබතුමා ඇවිල්ලා රාජ්‍ය බාර ගන්න කියලා. මොහොම බරණැස් රජුරෝ රාජ්‍ය අල්ලගත්තා. එතකොට ඒ ජීවිතේ සමාජලට අපේ යුද උපක්‍රම වලින් අපි සම්පූර්ණයෙන් රට ඇල්ලුවා කියලා හරි සන්තෝෂයක් ලබන්න ඇති. චේතනා පහල කරලා කර්ම රැස් කරාට පස්සේ ඒ කර්ම කරකැවිලා ඉන විදිහ පුදුම සහගතයි.
දැන් සීවලී මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මහා ශ්‍රාවක රත්නයක්. මහා ශ්‍රාවකෙක් කල්ප ලක්ෂයක ඉඳලා පිරුම් පුරාගෙන එනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉඳලා ප්‍රත්‍යලාභී භික්ෂූන්ට අගපත් වෙනවා කියලා පිරුම් පුරාගෙන ඉන්න කෙනෙක්. පිරුම් පුරාගෙන ඉන අයට වැරදුනානේ. පිරුම් පුරාගෙන ඉන අයගේ ඒ පැමිණි කරදර අරුබුද කංකටොළු ප්‍රශ්න බලපුවම පින්වතුනේ අපි වගේ සාමාන්‍ය අය ගැන කතා කරන්න දෙයක් නැහැ. බලන්න දෙන්න එකතු වෙලා කරපු කර්මයේ දෙන්න එකතු වෙලා විඳවන හැටි මේ නිර්මාණය කරන්නේ අద్භූත දෙවියන් වහන්සේ නමක්ද? සර්ව බලධාරී දෙවියෝද මේක කරන්නේ? දෙවියන් වහන්සේ මවනවද? සම්පූර්ණ පුස්සක් මේ අදහස්. කර්මයේ විසින් ගානට නිර්මාණය කරලා දෙනවා. අර සම්මේ යුදෝපක්‍රමයේ දීපු අම්මා ඒ කාන්තාව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී ඇය සුප්පාවාසා. ඇය විවාහපත් වෙනවා. ඇය විවාහපත් වෙලා ලස්සන විවාහ ජීවිතයක්. සුප්පිය කියලා උපාසක කෙනෙක් බැඳලා හරි සන්තෝෂෙන් දෙන්නගේ විවාහ ජීවිතය යනවා. ඇගේ තරුණ කාලයට බාධා නැහැ. ඇගේ විවාහ ජීවිතයට බාධා නැහැ. කර්මෙ වැඩ කරන්න ගත්තේ ඇය ගැබ් ගනිද්දී. ඇයට දරුවා පිහිටනකොට කර්මයේ සම්පූර්ණ බලාත්මක වුණා. කර්මෙ වැඩ කරනවා දැන්. ඇගේ කුසේ පිහිටි දරුවා මහා ප්‍රත්‍යලාභෙක්. දරුවා බඩට ආපු දවසේ ඉඳලා ගෙදෙට්ට ධනෙ ගලනවා. දරුපැටියා වාසනාවන්තයෙක්. සුප්පාවාසා කුස අතගගා සතුට වෙනවා. අපේ මගේ දරුවා පින්වන්තයෙක්. ටික කුස මෝරනවා. කුස මෝරද්දී සාමාන්‍යයෙන් කාන්තාවකට සති 36ක් සති 40ක් අතරේ ප්‍රසූත වේදනා එනවා. කිසිම ප්‍රසූත වේදනාවක් නැහැ. දරුවා ලොකු වෙනවා. දරු පැටිය ඇතුලේ දඟලනවා, හොඳට දැනෙනවා, දරුවා නිරෝගී. ඒ අම්මට දරුවා ප්‍රසූත වීම පිණිස ප්‍රසූත වේදනා එන්නේ. වෛද්‍යවරු ඇවිල්ලා බලලා යනවා. ඒ දරුවා වෙන ක්‍රමයකින් හෝ එළියට ගත යුතුයි කියලා වෛද්‍යවරු කතා කරන්නේ නැහැ. කර්මේ. දරුවා කෙමෙන් වැඩිලා අවුරුද්දක එකමාරක් වැඩුණා. දැන් කරන්න දෙයක්ම නැහැ. දරුවා බඩේ ලොකුයි. දරුවට පණ තියෙනවා. දරුවා හොඳට දඟලනවා. නමුත් අම්මට දරුවා බිහි වෙන්නේ පින්වතුනි සුළුපටු කාලයක් නෙමෙයි. අවුරුදු 7ක්. අවුරුදු 7ක් මේ දරු ගෙබ දරාගෙන සුප්පාවාසාට ඉන්න සිද්ධ වුණා. සුප්පාවාසා දරු ගෙබ දරාගෙන ඉන්නකොට මේ නිකම්ම දරු ගෙබ පුංචිකට තියනව නෙමෙයි. 7 අවුරුදු වයස් වෙන විදිහට මේ දරුවා ලොකු වෙනවා බඩ ඇතුලේ. දරුවා හිර වෙනවා. දරුවා තෙරපෙද්දී මේ අම්මට උහුල ගන්න බැරි වේදනාවක් එනවා. අවසානයේ අවුරුදු 7 ඇවෑමෙන් මේ දරුවා බිහි වෙන ප්‍රසූත වේදනා ආවා. ප්‍රසූත වේදනාවට එච්චර ලොකු දරුවෙක් පුළුවන් ද බිහි කරන්න? එතකොට මේ දරුවා හිර වුණා. මූඩ ගර්භ වුණා. මූඩ ගර්භ වෙලා උහුලන්න බැරි වේදනා. සුප්පාවාසට ඉහුල ගන්න අමාරුයි. උහුල ගන්න අමාරුකොට සුප්පාවාසා ඒ තමන්ට පැමිණිච්ච ප්‍රශ්නේ ගැන කල්පනා කරපු විදිහ නම් සාමාන්‍ය ශක්ති සම්පන්න පුරුෂයෙකුට පින්වතුනි එහෙම හිතන්න බෑ. පුරුෂයෙක්ගේ වුණත් ශක්ති සම්පන්න ඇඟනේ. හිතක් එච්චර ශක්ති සම්පන්න වුණා කියන එක විස්මයජනකයි. සුප්පාවාසා මේ සුවිශාල දරු ගැබ තමන්ගේ අතින් අල්ලල්ල දරු ගැබ පිරිමැද තමන්ගේ කුස පිරිමැද හිතුව කියනවා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමනම අවබෝධ කළා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේකෙන් නිදහස් වෙයල්ලා කියලා අපිට කිව්වේ. මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙච්ච මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. එහෙම හිත බුද්ධ රත්නය ගැන සිහි කර දුක තුනී කර ගන්නවා. බුද්ධ රත්නය ගැන සිහි කර දුක තුනී කර ගන්නවා. තමන්ට ශාප කරෙත් නැහැ, දරුවට ශාප කරෙත් නැහැ, වෙන කාටවත් ශාප කරෙත් නැහැ. බලන්න ප්‍රශ්නේ දුරට අරයි යන්නේ. ප්‍රශ්නේ විසඳනවා.
ඇතැම් වෙලාවට ඈ සිහි කරනවා කියනවා මගේ බුදුරජාණන් වහන්සේ යන් නිවනක් ගැන දේශනා කළාද? ඒ නිවනමයි ශාන්ත නිවනමයි ප්‍රණීත. බුදුරජාණන් වහන්සේ නිවන ගැන වදාළ ධර්මයේ ස්වාක්ඛාතයි. එහෙම සිහි කර කර ධර්ම රත්නය ගැන හිතා දුක තුනී කරගන්නවා. ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඇතැම් වෙලාවට සිහි කරනවා කියනවා සංගරුවන අනේ මෙහිම දුක් කරදර කංකටොළු වලින් පිරි සංසාරයෙන් නිදහස් වෙන්න නේද ඒ උත්තමයෝ සීල සමාධි ප්‍රඥා දිනු කරන්නේ. ඒ උත්තමයෝ ඒකාන්තයෙන් සුපටිපන්නයි ඒකාන්තයෙන් සුපටිපන්නයි කියලා සංගරුවන සිහි කරනවා. සිහි කර කර දුක කොහොම හරි වළනවා. අවසානයේ ඉතින් මූඩ ගර්භ වෙලා මේ දරුවා කොහොමත් බිහි වුණා නම් සුප්පවාස අනිවාර්යෙන් මිය දෙනවා. ඉතින් ඒ දරුගේ ගැබ එක්ක හිර වෙලා බඩේ නැති වෙනවා. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් හටගත්ත නිසා සුප්පවාස තමන්ගේ ස්වාමියාට කියනවා අනේ හිමියනි ඔබ යන්න භාග්‍යතුන් වහන්සේ ළඟට. ගිහිලා බුදුරජාණන් වහන්සේට මේ විස්තරය කියන්න මට උහුලන්න බෑ මේක කිව්වා. ඉතින් සුප්පි උපාසකතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිලා මේ තොරතුරු කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සෙත් ඇතුවා. සුප්පවාසා සුවපත් වේවා. නිරෝගී දරු සම්පතක් සුප්පවාසා සුවසේ වදාවා. බුදුරජාණන් වහන්සේගේ වචනින් සිරිසම්බුදු මොමඩලින් පිට වෙන නිමේසේ සුප්පවාසට දරුවා බිහි වුණා. ඒ දරුවා බිහිවීම එක එරදියක් වගේ විස්මයජනකයි. ඒ කියන්නේ අම්මට කිසි වෙහසක් වුණේ නැහැ. අච්චර ලොකු දරුවෙක් අම්මට වෙහසක් නොදීම බඩෙන් බිහි වුණා. තිංගතුනි ලිඛිත ඉතිහාසය තුල මීටත් වඩා කාලයක් අම්මා කෙනෙක් බඩේ දරුවෙක් තියාගෙන හිටිය කියලා වෙන කතාවක් නැහැ. මේ කතාව නිර්මාණය වුණේ කොමකින්ද? කර්මයෙන්. කවදාවත් කවුරුත් හිතන්නේ නැති ප්‍රශ්නයක්. සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ අපි ඉච්චර කාලයක් කොහොමද දරුවෙක් බඩේ තියන් හිටියේ කියලා. කර්මයේ විසින් විශ්වාස නොකරන දේවල් නිර්මාණය කරනවා. ඒ කර්මය ඇත්තටම නිර්මාණය කරගත්තේ කවුද? සුප්පවාසාම නිර්මාණය කරගත්ත කර්මයක්. සීවලී කුමාරයාම නිර්මාණය කරගත්ත කර්මයක්. දෙන්න එකතු වෙලා හදපු කර්මේ දෙන්නම විදෙව්වා. හරි පුදුම සහගතයි. හැබැයි සුප්පවාසත් සෝතාපන්නයි. සීවලී කුමාරයාත් අවසානයේ බුදු සසුනේ පැවිදි වෙලා සීවලී මහරහතන් වහන්සේ බවට පත් වෙලා මහා ශ්‍රාවක රත්නයක් බවට පත් වෙලා සසරින් නිදහස් වුණා. ඒත් කර්මේ. සසරේ රැස් කළා ඒ උදෙසා පින්. ඒක ගානට විපාක දුන්නා. ඉතින් ඒ නිසා ජීවිතේට ප්‍රශ්න එනකොට පින්වතුනි ඒ ප්‍රශ්නේ ඇවිලිලා ඇවිස්සලා යන විදිහේ දෙයකට කවදාවත් ඔබ ඔබේ ජීවිතේ සම්බන්ධ කරගන්න එපා. ප්‍රශ්නය ජීවිතේට එනකොටම තේරුම් ගන්න මේ සංසාරේ මම කරගත් එක. මං වපුරපු එකක අස්වැන්න මෙන්න මට එනවා. දෙයනේ මේ සංසාර ගමන එනකොට මම මේ වගේවත් වපුරලාද? අන්න තේරුම් ගන්නවා. සසර ගමන ගැන පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බලන්න බැරි වුණාට අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නුවණින් විමසලා බලන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපිට විඳවන්න කර්ම එනකොට අපි තේරුම් ගන්න ඕන මං එහෙනම් සංසාරේ පව් අපුරලා මේ ඉන්නේ විපාක. අපිට සැප උපදින දේවල් අපේ ජීවිතේට මුණ ගැහෙනකොට අපි තේරුම් ගන්න ඕන ඒ කියන්නේ මං හොඳට පින් වපුරලා මේ ඉන්නේ මට විපාක. අන්න එහෙම තමයි කර්මය කියන එක අපි තේරුම් ගන්න. එහෙම තේරුම් අරගත්තොත් පින්වතුනි අපිට අපේ ජීවිතේ හරිය ලස්සනට ගොඩනගා ගන්නට පුළුවන්. මේ බුද්ධ ශාසනය තියෙන කාලේ අපි ඒකට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ උදෙසා පවතින බොහොම ලස්සන ජාතක පුවතක්. අද කියලා දෙන්නේ ජාතක කතාවේ නම ඒක රාජ ජාතකය. ඒක රාජ නම් වූ බෝසත් රජුරවන්නේ කතාව. මේ සිදුවීම වෙද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර දෙව්රම් මහ වෙහෙරේ. ওই කාලේ පසේ නදී කෝසල මහා රජුරවන්ට ඊටාම හිතවත්ව අවංකව සේවය කරන අමතියෙක් හිටියා. අමාත්‍ය මණ්ඩලයේ හිටියා විශ්වාස කටයුතු සේවකයෙක්. මේ විශ්වාස කටයුතු සේවකයා රජුරවන්ට අවංකවම රජුරවන්ට හදවතින්ම උදව් කරනවා. රජුරවන්ගේ දියුණුව කැමති, රජුරවන්ගේ ආරක්ෂාව කැමති, රජුරව හොඳට රාජ්‍ය පාලනය සුවසේ කරගන්නවාට මෙයා කැමති. ඉතින් මෙහෙම රාජ්‍ය පාලනයේ උදෙසා මෙතුමා සම්පූර්ණයෙන් දායකත්වය ලබා දෙනකොට අපේ කෝසල මහ රජුරුවත් මේ අමාත්‍යවරයාව විශේෂයෙන් අඳුනගත්තා මේ මිනිහා මට හොඳ විශ්වාස කටයුතු කියලා. ඒතර රජුරුව මොකෝ කළේ? මෙයාගේ වරප්‍රසාද වැඩි කළා.
අමාත්‍ය මණ්ඩලයක එක ඇමතියෙකුට විතර වරප්‍රසාද වැඩි වෙනකොට මොනවා වෙන්න පුළුවන්ද? අනිත් ඇමතිවරුන්ට ලෙඩක් හට ගන්නවනේ. ඉරිසියාව කියන ලෙඩේ. ඒ ලෙඩේ හටගත්තා කොසල් රජුරන්ගේ ඇමතිවරුන්ට. ඒ ලෙඩේ ඇති වෙලා මේ ඇමතිවරු ගැහුවක් කොමන්ත්‍රණයක්. රජුරන්ගේ හිත සම්පූර්ණයෙන්ම අර අමාත්‍යවරයා ගැන අපහදින විදිහේ වැඩපිළිවෙලක් උඹට යටින් අරගෙන ගියා. රජුරු මේකට අහු වුණා. අහු වෙලා අර ඇමතියව සැක කරලා මේ අමාත්‍යතුමාව රජුරුව සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට අරගත්තා. අත්අඩංගුවට අරගෙන මේ දන්වැල් වලින් බැඳලා ඔන්න සිරගත කළා. මේ අමාත්‍යතුමා බුදුරජාන් වහන්සේ සරණ ගියපු උපාසකෙක්. හිරේට දැම්මා විතරයි. මෙතුමා කල්පනා කරන්න ගත්තා. මගේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ කොච්චර සත්‍යයක්ද? මේ ලෝකේ අටලෝ දහම වැඩ කරන හැටි. බුදුරජාන් වහන්සේ අටලෝ දහම ගැන දේශනා කළා. මේ ජීවිතේ ගත කරනකොට කාලයකට ලාභ ලැබෙනවා, කාලයකට අලාභ, කාලයකට ප්‍රශංසා ලැබෙනවා, කාලයකට නිന്ദා, කාලයකට සැප ලැබෙනවා, කාලයකට දුක්, කාලයකට පිරිවර සම්පත් ලැබෙනවා, කාලයකට කාත් කවුරුත් නැතුව යනවා. කොච්චර සත්‍යයක්ද? මට දැන් මේ අටලෝ දහම විඳින්න වෙලානේ. මං පසේ නදී කෝසල මහරජුරුවන්ගේ ඇමතියෙක් විදිහට හිටියා. මහා යසීසුරු ඇතුළේ හිටියා. දැන් මගේ ගතේ දන්වැල් දාලා මං සිපිරි ගියේ. ලාභ වෙනුවට මට දැන් අලාභ උපන්නා. සැප වෙනුවට මට දැන් දුක උපන්නා. මං වටේ ඉස්සර අනේ අමාත්‍ය තුමනී කියලා තොරන් ගහලා පිළිගන්න පිරිසක් හිටියා. දැන් මාව කවුරුත් ගණන් ගන්නෑ. දැන් මං රාජකීය අපරාධකාරයෙක්, හිරබත් කන හිරකාරයෙක්. දැන් කවුරු මාව ගණන් ගන්නෑ. මට යසස වෙනුවට අයස උපන්නා. මේ අමාත්‍යතුමා හරි ලස්සනට කල්පනා කළා. මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයමයි මට පිළිසරණයි. මම නිසා ධර්මයේ සිහි කරනවා කියලා මෙතුමා ප්‍රශ්නේ විසඳන වැඩපිළිවෙලකට හිත ගත්තනේ. නැත්තම් සාමාන්‍ය කෙනෙක් නම් මොනවා කරයිද? මං රජුරවන්ට මෙච්චර අවංකව සේවා කළා. මේ රජාට මාව අඳුන ගන්න බැරි වුණා. මම මේ රජාට මෙච්චර ආදරෙන් උදව් කළා. මේ රජා මටම එරෙහි වුණා. එහෙම කියලා රජා ගැන ගැටෙන්නේ නැද්ද? එක්ක රජා ගැන ගැටෙනවා. එක්ක කල්පනා කරනවා අමාත්‍ය මණ්ඩලය ගැන. මේකුන්ගේ ඉරිසියාවේ තරම මුන් මට ඉරිසියා කරලා මට කුමන්ත්‍රණය කළානේ. හොඳයි මම මේකේ දෙකින් එකක් බලා ගන්නම්. මටත් එන්නේ නැතයි වාරයක්. කොකාට වාරයක් ආවනම් තිත්තියාටත් වාරයක් කියලා ඔහොම පටල ගන්නෙන්ද? එක්කෝ එහෙම පටල ගන්නවා. එක්කෝ තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ දරුවෝ ගැන හිත දුක් වෙන්නේ නැද්ද? අයියෝ මං මගේ මේ බිරිඳ දරුවන්ගෙන් වෙන් වුණා. මගේ බිරිඳට මොනවා වෙයිද? මගේ දරුවන්ට මොනවා වෙයිද? ඒ අයට සැප සම්පත් ලැබෙයිද? මගේ බිරිඳ නොමගේ අයිද? නාන ප්‍රකාර දේවල් අතරේ හිත අතරමං වෙන්නේ නැද්ද? එක්කෝ එහෙම වෙනවා. එහෙම නැත්නම් එතුමා උපාසකතුමෙක්, ඒ උපාසකතුමෙක් විදිහටත් එතුමාට හිතෙන්න විදිහක් තිබෙන්නේ නැද්ද? හිත දුර්වල නම් අයියෝ මං ඉස්සර පාඩුවේ බණපදයක් ඇහුවා. දැන් මේ හිරගෙදර ඇසුනේ මට බණ අහන්නත් නෑ. ඉස්සර මං බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. අයියෝ මේ හිරගේ ආස්සේ මට ඒකත් නෑ. ඔවා තමයි පින්වතුනි ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙන පිළිවෙලවල්. නමුත් මෙතුමා හිත අරගත්තේ ප්‍රශ්නේ විසඳෙන තැනට. මෙතුමා කල්පනා කළා මට දැන් ධර්මයේ විතරයි. මම දැන් ධර්මයේ මෙනෙහි කරනවා. මං අමාත්‍යයෙක් විදිහට වැඩ කටයුතු කරන කාලේ මට තිබ්බ වගකීම් එක්ක මට යම් විවේකයක් ගන්න බැරුව ගියාද? ඒ විවේකේ මට සිපිරිගේ තියෙනවා. මං දැන් මේ විවේකයෙන් හොඳට භාවනා කරන්න ඕනේ කියලා ඉගෙනගත්ත ධර්මයේ පුරුදු කළා. හරි විස්මයජනකයි. සිපිරිගේ ඇතුලේදීම හිත වේගින් වැඩුණා. හොඳට සමාධිය උපන්නා. හොඳට චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කළා. ඊටාම කෙටි කලකින් හිරගෙදරදී දන්වැල් ඇඟලාගෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඇඟේ දන්වැල් පටලගෙන සංසාර බන්ධනවලින් නිදහස් වුණා. බලන්න ප්‍රශ්නයක් දුරදිග අරගෙන යන්නේ නැතුව විසඳ ගන්න හැටි. අතපයවල මාංචු. හැබැයි සතර පහෙන් නිදහස්. මේවට තමයි විකුතුනි ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ. ප්‍රශ්න විසඳ ගන්නවා කියලා කියන්නේ මේවට.
ප්‍රශ්නේ විසඳෙන්නේ අපි සසර ගැන තේරුම් ගත්තොත්මයි. හොඳට මතක තියාගන්න ඒක. අපේ ප්‍රශ්න පින්වතුනි විසඳෙන්නේ අපි සසර ගැන තේරුම් ගත්තොත්මයි. අපි නාකි වෙනකොට අපිට සසර ගැන තේරුම් ගන්න පුළුවන් නෑ. ඒ නාකි වීම ඒ ජීවිතෙම නවත්තන්නේ නැද්ද? බලන්න නාකි වීම උරුම කරගෙන උපන්න මිනිස්සු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මුල් කරගෙන සංසාරය ගැන තේරුම් අරගෙන සසරින් නිදහස් වුණා. නාකි වීම ආය හම්බ වෙන්නේ නැහැ. ලෙඩවීම උරුම කරගෙන උපන්න මිනිස්සු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේ සූපත් කරගත්තා. ආය ලෙඩ වෙන්නේ නැහැ සසරේ. සසරින් නිදහස්. මරණය උරුම කරගත්ත අය බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මරණය කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳගත්තා. ආයි මරණේ නෑ සසරේ. තමන් ආදරය කරන අය තමන්ව දාලා යනවා. ඒ දාලා යනකොට සසර ගැන සිහි කළා. මේක තමයි සංසාරේ. සංසාර ගමනේ නිදහස් වීම පිණිස පවතින ධර්මයේ පුරුදු කරා. ආයි කවදාවත් ප්‍රියයන් වෙන් වෙනවා කියන ප්‍රශ්නේ නෑ. අප්‍රියමනාප කටුක කරකස දේවල් ජීවිතේ එනකොට ධර්මෙ මෙනෙහි කළා. ධර්මෙ මෙනෙහි කිරීම තුළින් ඒ ප්‍රශ්نين සම්පූර්ණයෙන් නිදහස් වුණා. ඔච්චර තියනවාද එහෙම සිදුවීම් පින්වතුන්ලත් ඔය මේ කියපු ධර්ම කාරණේ මේ බණපදෙන් පස්සේ ආයෙ විමසන්න මම කියපු දේ. ඒ විමසනකොට පින්වතුන්ලට ගලාගෙන එයි කතන්දර. එක එක කතා අපි මේ බණපදවලදීම අපි කියලා දීලා තියෙනවානේ නොයේ කතා පින්වතුන්ලට. ඒ කතා හොඳට සිහි කරගන්න. ප්‍රශ්න අවුල්ල ගන්න නැතුව ප්‍රශ්න නිවා ගන්න ක්‍රමවේදයකට තමන්ගේ ජීවිතේ දාගන්නවමයි කියන හිත හොඳට ඇති කරගන්න. මේ අමාත්‍යතුමා සිපිරිගේ ඇතුළේදී සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලා දැන් හරි සනීපෙට ඉන්නවා. රජුරන්ට ටික දවසක් යනකොටම තේරුණා මේ අමාත්‍යවරුන්ගේ කූට උපක්‍රමයක් නිසා තමයි මේ හොඳට හිටපු ඇමතියාට මං මේ නිකරුණේ නිර්දෝෂීව සිටි කෙනෙකුට මේ දඬුවම් දුන්නේ කියලා රජුරු අන්තිමේ ඔහුව නිදහස් කළා. මේ නිදහස් කරනකොට තිබුණාටත් වඩා වරප්‍රසාද දීලා ඔන්නේ අමාත්‍යාව අර හිරගෙදරින් නිදහස් කළා. දැන් ඔහු හිරගෙදරින් නිදහස් වෙලා ඔහුට දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හිරගෙදරින් නිදහස් වුණා කියලා මේ උඩ පැනලා අප්පුඩියක් ගන්න තරම් සතුටක් ඔහුට එහෙම එකක් නැහැ. ඔහු දන්නවා මේ අටලෝ දහම. අටලෝ දහම කලින් කලට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි. අනිත්‍ය සම්බන්ධයෙන් අනිත්‍ය සංඥාව දැන් ඔහුට තියෙනවා. අනිත්‍ය සංඥාව තියෙන කෙනෙක් සෝතාපන්න ශ්‍රාවකයා කියලා කියන්නේ. ඉතින් ඔහු භාග්‍යවත් බුදුරජාන් වහන්සේව බැහැ දකින්න යන එක තමයි මුල්ම අංගේ බවට පත් කරගත්තේ. සුගඳ මල් අරගෙන පරිස්කාර වගේකුත් අරගෙන බුදුරජාන් වහන්සේ දකින්න ගියා. භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරාම බුදුරජාන් වහන්සේ අහනවා උපාසක ඔබ නිකරුණේ කරදරයක පටලැවුණා කියලා අපිටත් අහන්න ලැබුණා. කිව්වා නේ එහෙමයි ස්වාමීනි මගේ අතේ කිසි වරදක් නැතුව මට සිරගත වෙන්න වුණා. ඉතින් ස්වාමීනි ඒ සිරගත වෙච්ච වෙලාවේ මට සිහිපත් උනේම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. සංසාරේ හැටි මේක සංසාරේ මං වපුරගත් එක මං මොනවා කරන්නද දැන් මං ඉවසීමෙන් ධර්මයේ පුරුදු කරන එකමයි හොඳ කියලා ස්වාමීනි මං ධර්මයේ පුරුදු කළා. ස්වාමීනි මට සිපිරි ගෙදරේදීම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්න වාසනාව ලැබුණානේ කියලා බුදුරජාන් වහන්සේට තමන් ගැන කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ උපාසකතුමාට කියනවා හරි උපාසකය විපතක් කරදරයක් වුණාම ඔහොම නුවණින් කටයුතු කරපු අය අතීතෙත් හිටියා. තමන්ගේ විපතම තමන්ගේ සැපතට පෙරලා ගන්න දක්ෂ අය අතීතෙත් හිටියා. ඒ නිසා මේ විපත්තියක් කරදරයක් යහපතට හරවා ගන්නවා කියලා කියන්නේ නුවණැත්තන්ගේ වැඩක් කිව්වා. එතකොට මේ උපාසකතුමා භාග්‍යවත් බුදුරජාන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ නම් මම මගේ ප්‍රශ්නෙට මුහුණ දීපු විදිහ මම දන්නවනේ. ස්වාමීනි අතීතේ නුවණැත්තෝ තමන්ගේ විපත ආපු වෙලාවේ ඒ විපත සැපතට හරවගත්ත විදිහ මට කියා දෙන්න කියලා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒක රාජ ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ මහා බෝධිසත්වයෝ බරණස් මහා රජුරෝ විදිහට රාජ්‍ය විචාරමින් වාසය කළා. ඒ කාලේ තමයි බෝධිසත්වයන්ගේ නම ඒක රාජ කියලා යෙදුනේ. ඒක රාජ බරණස් රජු. ඔය කාලේ මේ බරණස් මහා රජුරුවන්ගේ අමාත්‍ය මණ්ඩලයේ එක ඇමතියෙක් අන්තපුරේ කාන්තාවක්ව දූෂණය කළා. අන්තපුර කාන්තාවක දූෂණය කළා කියලා කියන්නේ ලොකු වරදක්. සාමාන්‍ය රජෙක් නම් මරණ දඬුවම දෙන්නේ. මේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා මේ අමාත්‍යවරයාව මරණ දඬුවම දීලා ඝාතනය කරන්න ඕනේ.
මේ ඇමතියාව රටෙන් නිරපන්න ඕන නැත්නම් අනිත් අමාත්‍යවරු මේක හුරු වෙනවනේ. ඒ නිසා මේ අමාත්‍යාව රටෙන් නිරපන්න ඕන කියලා මේ ඒකරාජ කියන රජුරු අර අමාත්‍යතුමාව තමන්ගේ පවුලේ පිරිසත් එක්කම රටෙන් නිරපුවා. ඒ නිරපුවට පස්සේ මේ අනාචාරකම කරපු ඇමතියා වෛර බැඳගත්තා. වෛර බැඳගෙන තමයි රටින් මේ වෙනත් රටකට ගියේ. ඔහු ගියේ කොහෙටද? බරණැස අත්හැරලා කෝසලයට ගියා. කෝසලේ ඒ කාලේ රජකම් කරලා තියෙන්නේ දබ්බසේන කියලා රජෙක්. මේ දබ්බසේන රජුරන්ට ටික ටික හිතවත් වුණා. හිතවත් වෙලා දබ්බසේන රජුරන්ගේ හිතට විස දැම්මා මේ ඇමතියා. බරණැස හරි ලේසියෙන් අල්ලන්න පුළුවන්, අපි බරණැස යුද්ධ කරලා ආක්‍රමණය කරමු කියලා. එයි ඇමතියාගේ කතාව ගාලයක් අහනකොට අර දබ්බසේන රජුරන්ට එකපාර හිතවිල්ලක් ආවා. මේ ඇමතියා කියන එකත් එක්ක ඔන්න ඔය බරණැස පොඩ්ඩක් ආක්‍රමණය කරන්න බලන්න ඕනේ කියලා. බරණැස රජුරවන්ට පණිවිඩයක් කිව්වා මම යුද්ධෙට එනවා, යුද්ධෙට ලැහැත් වෙන්න කියලා. බරණැස ඒකරාජ බෝධිසත්වයෝ. බෝධිසත්ව රජුරු කල්පනා කළා. මම යුද්ධයක් කරන්න ගියොත් එහෙම මගේ සේනාව ගොඩාක් මැරිලා යනවා. යුද්ධයක් නොකර හිටියොත් එහෙම ඒ යුද්ධේ නොකර ඉඳීම තුලින් යම් පාඩුවක් වෙයි. මට රාජ්‍ය නැතුව යයි. හැබැයි කාගේවත් ජීවිත තොර වෙන්නේ. ඒ නිසා උන් ওই ගන්න එකෙක් මේ රාජ්‍ය ගත්තද? යුද්ධයට එනු කියලා පණිවිඩයක් යවුවා. යුද්ධයට එනු කියලා පණිවිඩය යවලා තමන්ගේ සේනාව කැඳවලා කිව්වා කිසි කෙනෙක් ආයුධ ගන්නෙ. කිසි කෙනෙක් යුද්ධ කරන්නේ. යුද්ධය තුලින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ අපිට. ඒ නිසා අපි ඉවසගෙන ඉමු කියලා. ඉතින් අර රාජ්‍ය සම්පූර්ණයෙන් ආක්‍රමණය කළා. නිකන් හිතා ගන්න බැරි තීරණයක්. රාජ්‍ය සම්පූර්ණයෙන් ආක්‍රමණය කළා. රාජ්‍ය ආක්‍රමණය කරනකොට බෝධිසත්වයන් වහන්සේගේ හිතේ මොකද්ද තියෙන්න ඇත්තේ? ප්‍රශ්න විසඳන විදිහේ දෙයක් බෝධිසත්වයෝ හදවතේ තැන්පත් කරන් හිටියා. ඒකට කියනවා මෛත්‍රිය. තමන්ගේ රට ආක්‍රමණය කරන්න එන, තමන්ගේ රාජ්‍ය දැහැගන්න එන සතුරු රජාට බෝධිසත්ව රජුරෝ මෙත්සිත පතරනවා. පින්වතුනි, මේක වචනින් කියන්න ලේසි වුණාට ක්‍රියාවෙන් කරනවා කියන එක නම් විස්මයජනකයි. ක්‍රියාවෙන් කිරීම විස්මයජනකයි. තමන්ගේ රට ආක්‍රමණය කරන්න එන සතුරු රජාට, තමන්ගේ රාජ්‍ය උරුමය නැති කරන්න එන සතුරාට බෝධිසත්වයෝ මෙත්සිත වැඩුවනේ. ඇවිල්ලා බෝධිසත්ව රජුරුවන් අල්ලගත්තා. උටුන්න ගැලවුවා. ආභරණ ගැලෙව්වා. දන්වැල් වලින් බැඳා. බැඳලා මාලිගාවේ උළුවස්සේ බෝධිසත්වයන්ව එල්ලුවා ඔළුව යට පැත්තට හිටින්න. පලන දීපු පහත් ගනේ දඬුවම. දැන් මෙච්චර මේ බෝධිසත්වයෝ කිසි යුද්ධයක් නැතුව අල්ලගන්න අවස්ථාව දීලත් සම්පූර්ණයෙන්ම බෝධිසත්වයන්ව දන්වැල් වලින් වෙලලා ඔළුව යට පැත්තට හිටින්න එල්ලුවා උළුවස්සේ. එල්ලලා හිට මේ රජා බරණැස් රජුරුවන්ගේ මාලිගාවේ යහන් ගෙබට ගිහිල්ලා නිදාගත්තා. බෝධිසත්වයෝ හිස යටිකුරු අතට එල්ලිලා ඉදිද්දීම මෛත්‍රී භාවනාව කරා. අනෙක් අය සුවපත් වේවා කියන හිතම සම්පූර්ණයෙන් පැතිරෙව්වා. අර බරණැස් මේ රට ආක්‍රමණය කරපු කෝසල රජුරුවන්ගේ ඒ සේවක පිරිස බරණැස් රජුරන්ට හූ කියනවා. බරණැස් රජුරන්ට ඔච්චම් කරනවා. ඒ ඔක්කොම ඇහෙද්දී බරණැස් මහා රජුරු මෙත්සිතම තියාගෙන හිටියනේ. හිතාගන්න බැරි සවියක්. බලන්න පින්වතුනි, සංසාර ගමනේ පෙරම් පුරාගෙන එන බෝධිසත්වයන්ගේ ගුණධර්ම වල හයිය එහෙමනම් අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ කොහොම ඇද්ද? එහෙම තමයි අපි මේ ධර්මයේ තුලින් බුදු කෙනෙක්ව දකින්නේ. බෝධිසත්වයන් වහන්සේ එහෙම මෙත්සිත වැඩුවා. ඒ මෙත්සිත කොච්චර බලවත් වුණාද කියලා කියන්නේ මෛත්‍රී ධ්‍යාන උපන්නා. මෛත්‍රී දැහැන් බලයෙන් අර දන්වැල් පිපුරුවා. ධ්‍යාන බලයෙන් දන්වැල් පුපුරලා බෝධිසත්වයෝ එහෙම සම්පූර්ණ අර යටිකර වෙලා හැරිලා තිබුණ එක මේ ශරීරයේ ප්‍රකෘති පැත්තට හැරිලා පළඟක් බැඳගෙන අහස් ගෙබේ වාඩි වෙලා ඉන්නවා ධ්‍යාන සමවත් සුවේ.
බෝධිසත්වයන්ගේ මෙත්සිත එච්චර බලවත් වෙනකොට අර දබ්බසේන කියන සතුරු රජුරුවන්ගේ ඇඟේ මහා දාහයක් හටගත්තා. ඇඟ පිච්චෙන්න පටන් ගත්තා. එකපාර මේ රජා නිින්දෙන් ඇවදි වුණා. අයියෝ මාව දනෝ කියලා කෑ ගහගෙන වතුර බාල්දි ගෙනල්ලා වතුර බාල්දියෙන් නානවා. ඇගේ එක සීතල දේවල් තවර ගන්නවා. මොනවා කළත් මේ ඇගේ දැවිල්ල හරියන්නේ. රාජකීය වෛද්‍යවරු ඇවිල්ලා බැලුවා. දැවිල්ල හරියන්නේ. එතකොට මේ එක සේවකයෙක් ඇවිදින්න කිව්වා රජතුමනි දැන් හරි වැඩක් වෙලානේ. රජතුමනි මේ රටේ රජකම් කරපු මේ මහා රජුරුවන් අපි දම්වැල් වලින් බැඳලා ඔළුව යටිකුරු කරලා එල්ලුවනේ උළුවස්සේ. ආන්න දැන් දම්වැල් පුපුරලා. එතුමා පළඟක් බැඳගෙන අහසේ ඉන්නවා. එතුමාගේ ಗುಣ බලෙන් වෙන්න ඇති අනිවාර්යෙන් මේක මේ වෙන්නේ. එතකොට මේ දබ්බසේන කියන සතුරු රජුරුව ඒ වචනේ කිව්ව ගමන් සැනකින් දුවගෙන ගියා. එහෙනම් ඉක්මන් කරලා යමල්ලා ඉක්මන් කරලා ගිහිල්ලා එතුමාව බලමු අපි. එතකොට රජුරුව දැන් යනකොට රජුරුවන්ට දකින්න ලැබෙනවා මහා බෝධිසත්වයෝ මුනිවරයෙක් වගේ අහසේ පළඟක් බැඳගෙන භාවනාවෙන් වැඩ ඉන්නවා. ඉතින් සතුරු රජුරුව දබ්බසේන රජුරුව බෝධිසත්වයන්ගෙන් අහනවා මෙහෙම. ඒක රාජ නිරිඳුනි තොප කලින් උතුම් පස්කම් සැප වළඳා සුවසේ සිටි ඒ තොප දැන් දඬුවම් ලැබ නිරයේ ඇද වැටුණු ලෙසේ විපතක නොවැ සිටියේ. එහෙත් කලින් වගේම තොප සොඳ පැහැයත් සවි බලයත් අත් නොහැරේ ඉන්නේ. කොහොමද මෙහෙම උනේ කියලා ඇහුවා. මං දන් වලින් වෙලලා ඔබ එල්ලුවානේ. කොහොමද ඔබ මෙහෙම ඉන්නේ? එතකොට බෝධිසත්වයෝ කියනවා දබ්බසේන රජුරවන්ට දබ්බසේන නිරිඳුනි කලින් පටන් මා සිත තුල ඉවසීමත් තපස් බවත් දියුණු කරන අදහසමයි තිබුණේ. ඉවසීමත් තපස් බව කියලා කියන්නේ වීරිය. වීරිය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අකුසල් දුරලීම කුසල් වැඩිම. වීරිය කියන්නේ එහෙම එකක්. වීරිය කියලා කියන්නේ ඇඟක තියෙන එකක් නෙමෙයි. වීරිය තියෙන්නේ අභ්‍යන්තරේ. වීරිය කියලා කියන්නේ මානසික ගුණයක්නේ. අභ්‍යන්තරයේ තියෙන ගුණයක්. අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් උපදවීම පිණිසත් තමන්ගේ ජීවිතයට සම්පූර්ණ ජවය දෙන්නේ ඒ වීරියෙන්. ඒ වීරියේ හයියෙන් බෝධිසත්වයෝ තමන්ගේ ජීවිතය දමනය කරගත්තා. මං ළඟ තිබුණා කියනවා ඉස්සර ඉඳන්ම ඉවසීමත් තපසත්. එය දැන් මට ලැබුණ විටදී කලින් තිබුණු සොඳ හැඩරුව එමෙන්ම මා තුළ ඇති බල කොහොමද අත්හැර ගන්නේ? යස පිරිවර ඇති නුවණැති සවි බල ඇති නිරිඳානෙනි මා පැතූ සියලු ඒ ගුණදන් මුදුන්පත්ව ඇත මා තුළ. කලින් ලැබූ උදාර වූ යසස මෙන්ම දැහැන් බලද මා තුළ තිබූ සොඳ හැඩරුව නැත මා අත්හැරලන්නේ. නිරිඳානිනි ඔබ මට ලැබදුන් දුක නිසාම නැතිවිය මගේ රජ සැප. ඒ දුක දුරුකොට මම අද උපදවා ගතිමි මේ උදාර දැහැන් සැප. රජුරෝ දුක් දෙනකොට මගේ රජ සැප නැතුව ගියා කියනවා. හැබැයි මම ගුණධර්ම වල බලයෙන් ධ්‍යාන සැපේ ඉපැද්දුවා. රජ සැපේට වඩා බොහෝසේ බලවත් දැහැන් සැප. සැප දුක යන දෙකම කෙරෙහි මා සිත තුළ මැදහත් බව ඇත. එනම් මේ උපදවාගෙන තියෙන්නේ සිව්වෙනි දැහැන බලවත් ධ්‍යානය. කෙලෙසුන් සංසිඳුවාගත් නිවුණු කෙනා වසන්නේ ඒ ලෙස. ඉතින් බෝධිසත්වය එහෙම පවසනකොට මේ දබ්බසේන සොර රජුට සිහි උපන්නා. අනේ පින්වත් රජතුමනි අපට සමාව දෙන්න. ඔබතුමා පාඩුවේ රාජ්‍ය කරගෙන යද්දී මම මේ ඔබතුමාට සතුරු අමාත්‍යවරයෙක්ගේ වචනේ අහලා මම මේ ඔබතුමාගේ රාජ්‍ය පැහැර ගන්න කල්පනා කළේ. අපිට සමාව ලබා දෙන්න කියලා ඉල්ලා හිටියා. එතකොට බෝධිසත්වය අහසේදීම සමාව දුන්නා. සමාව දෙනකොටම අර ශරීරයේ තිබ්බ දැවිල්ල සම්පූර්ණයෙන් නැතුව ගියා. ඊට පස්සේ මේ රජවරු දෙන්නාම සමගි සමාදාන වුණා කියනවා. අවසානයේ දබ්බසේන රජුරෝ කියනවා ඒක රාජ බෝධිසත්ව රජුරවන්ට රජතුමනි අනාගතයේ හෝ සතුරු ආක්‍රමණයක් ඔබ වෙත આવොත් ඔබට ආරක්ෂා සපයන්න මං ඉන්නවා. එනිසා ඔබතුමා පාඩුවේ ඔබතුමාගේ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඔබතුමාගේ කටයුතු කරගෙන යන්න කිව්වා. එතකොට බෝධිසත්වයෝ කියනවා නෑ. මම දැන් ධ්‍යාන සැප උපදවගත්ත කෙනෙක්. මට තවත් රාජ්‍ය පාලනය කරන්න හිතක් නෑ. ඔබ දැන්
මාව ඇසුරු කිරීම නිසාම ගුණ සම්පත් සහිත රජෙක්. එනිසා ඔබ බරණැසත් කෝසලත් කියන දෙකම ඔබ පාලනය කරන්න. මං ඍෂි පැවිද්දෙන් පැවිදි වෙනවා කියලා බෝධිසත්වයෝ ඒ මොහොතේම සියල්ල අත්හැරලා හිමාල පර්වතයට ගිහිල්ලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ධ්‍යාන සෝයෙන් කල් ගෙවා මරණින් මත්තේ බඹලොවේ උපන්නා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකයේ වදාළේ. එදා දබ්බසේන රජු බවට පත් වුණේ ආනන්ද මහතෙරුන් වහන්සේ. ඒ බඳු අතිශය බැරෑරුම් ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක ඒ ප්‍රශ්නේ කිසිම ආකාරයකින් තමන්ගේ ජීවිතයට අරගන්න නැතුව ප්‍රශ්නේ තියෙද්දීම ගුණධර්ම දියුණු කරපු ඒ විස්මිත ඒකරාජ නිරදුනි බෝධිසත්වයෝ වන මමයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. පින්වතුනි, අපිට අපේ ජීවිතයට අරගන්න හොඳ පණිවිඩයක්. ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට ප්‍රශ්න ඉස්සරහා නාහින් අඬ ඒ ප්‍රශ්නෙත් එක්කම මොසපත් වීම කියන එක සාමාන්‍ය අපේ සසරට පුරුද්දක් වෙලා. මේ ජීවිතේවත් නුවණින් කල්පනා කරලා ඒ පුරුද්ද කඩාගත්තොත් අපිට අපේ ජීවිත සැපවත් කරගන්න ලැබෙන නිසා ඒ අදහස අරගන්න. මෙහිලා නුවණින් කටයුතු කිරීම කියන එක තම තමන්ට පෞද්ගලිකයි. ඒ නිසා ඔබ තව තවත් ධර්මයේ ශ්‍රවණය කරන්න, දහම් දැනුමින් පෝෂණය වෙන්න, ප්‍රශ්නයක් ඉදිරියේ මුහුණ දෙන්න සවිශක්තිය ඇති කරගන්න, තෙරුවන් ගුණ ඉගෙනගෙන ඕන ප්‍රශ්නයක් ඉස්සරහා තෙරුවන් සිහි කරන්න පුළුවන් විදිහේ හිතක් ඇති කරගන්න. අපි කොයි කාටත් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්චි මේ ජීවිතේ අපට අපේ ජීවිතවල සැනසෙල්ල සාක්ෂාත් කරන්න, අපේ ජීවිතවලට සැනසීම පිණිස හේතු වෙන උතුම් වැඩපිළිවෙලක් අපේ ජීවිත තුළ උපදවා ගන්නට මේ බුද්ධ ශාසනය තුළ වාසනාව ලැබේවා කියන අදහස අපි හිත තුළ ඇති කරගනිමු. අද ධර්ම දානයෙන් ජනිත සියලු පුණ්‍ය සම්භාර ධර්මය අගලවත්ත උඩවෙල හැලඹ විසූ අවුරුදු 92ක් ආයු වළඳා අද වගේ දිනයක මිය පරලොව යන්ට යෙදුණු විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් කල්යාණී ගමගේ සේනාරත්න මෑණියන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා. මෑණියන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සාදරින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, ලෝකපාලක සියලු දෙවිවරු මේ සදහවත් පින්වතුල්ලාව ධර්ම දාන කරපු පින්වතුල්ලාත් ධර්ම ශ්‍රවණයේ දිච්චි මේ සුපින්වත් හැම දෙනාවත් දෙවියෝ යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දාන සිදු කළ පින්වත් ශ්‍යාමා සේනාරත්න මහත්මියගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු මේ අවුරුදු 92ක් ආයු වළඳා මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය මෑණියන් වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් කල්යාණී ගමගේ සේනාරත්න මෑණියන් සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මීට වසර කිහිපයකට ඉහතදී මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය පියාණන් වන විශ්‍රාමලත් විදුහල්පති පින්වත් වේලින් සේනාරත්න මහත්මයාට සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. කේ.බී. පෙරේරා මාමණ්ඩීට පින් අනුමෝදන් වෙත්වා. ලැටිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. තමන් නමින් මියගේ සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. 2022 ජූලි මාසේ 18 වන දිනට වසර 8ක් සම්පූර්ණ වන පින්වත් තිසෙව් මෙවුනක විජේසේකර මුණුපුරාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඒ පුතාගේ ජීවිතයට උතුම් කලන මිතුරු ඇසුරම සැලසේවා. ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ඒ පුතාට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ
බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනයේ පිරිසන් ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා, පින් අනුමෝදන් කරනවා. ආදරණීය දූපුතුන් වන පින්වත් සංජා පෙරේරා, සමුන්ද පෙරේරා, සමංගී පෙරේරා, සුසිත අමරසිංහ, රංග විජේසේකර යන දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා කායික මානසික නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ජීවිතයට නිලතුරු කාලන මිතුරු ඇසුරම සැලසේවා. ඉදිරි අනාගතයේ කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න මේ පිනේ ආශිර්වාදයක්, දෙවියන්ගේ ආශිර්වාදයක් නොඅඩුවම සැලසේවා. අද ධර්ම දාන සිදු කළ කැස්බෑව හොන්නන්තර දකුණ නොම්බර 108න් 5හි පදිංචි විශ්‍රාමික ගුරුතුමියක් වන පින්වත් ශ්‍යාමා සේනාරත්න මහත්මියට, ඒ වගේම ස්වාමි පුරුෂයා වන පින්වත් රූපසිරි පෙරේරා මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලා කායික මානසික නිදුක් නිරෝග සුවය ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන සියලුම කටයුතු, ඒ පවුලේ සියලු දෙනාගේ රැකිරක්ෂා, ව්‍යාපාර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සියලු දෙනාට තමන්ගේ ජීවිතේ පෙනෙන නොපෙනෙන කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ජීවිත ගත කරන්න ලැබෙත්වා. තවදුරටත් කල්යාණ මිතුරු ඇසුරේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබෙත්වා. ධර්ම දාන කරපු ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.